දැන් 8යි විනාඩි 2යි තත්පර 2යි. සවන් දෙන්නේ ඔබ සුදේශීය සේවයටයි. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අපහායක් වෙන්නයි ඔබට දැන් ආරාධනා. ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝනදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරාධිවාසී ඓතිහාසික වීදාගම සිරි ගණානන්ද පිරිවෙනෙහි සහ කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනෙහි ආචාර්ය මහා වංශ පරිවර්තක මණ්ඩලයේ දමිළ භාෂා මහා වංශ පරිවර්තක ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ප්‍රවීණාචාර්ය පූජනීය වලපනේ රතනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්වයන් බේරුවල මරක්කල වත්ත සාම මාවත පදිංචි පීඑච් අජන්තිකා තනුජා සංජීවනී මහත්මිය, රමුක්කන අඹ තැන්න පදිංචි වී.කේ.ජී. සමන් උඩපොළ බණ්ඩාර මහතා, වේයන්ගොඩ වටත්දර පදිංචි එම්.ඩී.සී. පතිරාජ වීරබාහු මැණිකේ මහත්මිය වෙනුවෙන් දෙපළගේ දූදරු පිරිස, කන්තලේ නුවර පාර අංක 29 පදිංචි ඒ.පී. පුෂ්පා කාන්ති මහත්මිය, කටාන කඳවල පදිංචි චතුරංග ප්‍රසාද් වීරසූරිය මහතා, ගලිගමුව නගරයේ ගලිගමුව පදිංචි මලවි පෙරමුණ, කැනඩාවේ පදිංචි චම්පා නීල් මහත්මිය. සුපින්වතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව කුල සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා බික්ඛු සංඝේන සද්ධින් යේන නාලන්දා තදවසරි තත්‍ර සුදං භගවා නාලන්දායන් විහරති පාවාරිකම්බ වනේති. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙහි ආගමික අංශය මගින් පටිගත කොට විසුරුවා හරිනු ලබන මේ වෙලාවට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානං වන සැදැහැති වාසනාවන්ත සුපින්වත්නි, බණහන වෙලාව නිසා මේ සෑම කෙනෙක්ම මේ වෙලාවේ සූදානං වන්නේ සුපුරුදු රටාවටම මගේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දේශනාවට ශ්‍රවණය කරන්නටයි, දේශනාවට සවන්පත් යොමු කරන්නටයි. ඒ අනුව සුපින්වත්නි, අද මේ දේශනාව සඳහා මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කළේ සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ ගාමිනී සංයුක්තයේ සඳහන් වන කුල කියන සූත්‍රයයි මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. තථාගත බුදුරජාණන් වහන්සේ එදා ධර්මචක්‍ර ප්‍රවර්තනයේ පටන් මල්ල රජදරුවන්ගේ සාලවනේ ස්කන්ධ ධාතුවෙන් නිවෙන තුරාවටම ලෝකයා හමුවේ මේ ආර්ය ධර්ම ප්‍රතිපදාව වදාලා. කල්ප කාලාන්තරයකින් ශ්‍රවණය කරන්නට ලැබෙන මේ උතුම් බණපදය පිනැති ඔබ වාසනාවන්ත වුණා. මේ කාල පරාසයෙත් එදා සිරිමුව මඩල විවර කරලා වදාළ ඒ සූත්‍රයක් පාදක කරගෙන මේ දේශනාව නැවත අහන්නට ඔබ පිනැති වුණා. එනිසා අපි අදහස් කරනවා මේ සූත්‍ර දේශනාව බොහෝ පිරිසකගේ ආධ්‍යාත්මීය වූ පාරිශුද්ධ භාවය දියුණු කර ගැනීමට බෙහෙවින්ම උපකාරී වේවි කියලා. සියලු දෙනාගේම ආරම්මන තත්ත්වූ පරිද්දෙන් සාධනය වන්නට මේ ධර්මානුශාසනාව නිවන් දොරටුවක් බවටම පත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව ආරම්භ කරනු ලබනු. සුපින්වත්නි, සූත්‍ර දේශනාවේ නම කුල කියන එකයි. කුල සූත්‍රයයි පාදක උනේ මාතෘකාව හැටියට.
කුලයක් කියලා කියන්නේ නිවසක් කියන එකයි. පවුලක් කියන එකයි. පිරිසක් කියන එකයි මෙහි සඳහන්ව පවතින්නේ අර්ථය හැටියට. එනිසා අද අපේ සාකච්ඡාව සහ ඔබගේ අවධානය යොමු කරවන්නේ මේ කුල කියන සූත්‍ර දේශනාවට. කුලයක් පිරිහීමට බලපාන කරුණු මොනවද කියන එක පිළිබඳව, පවුලක් පිරිහීමට බලපාන කරුණු මොනවද කියන එක පිළිබඳව මගේ තථාගත බුදුරජාණන් වහන්සේ එදා සිරිමුව මඩල විවර කරලා වදාලා. අපි බලමු මේ සූත්‍රයේ ආරම්භය සහ ඉදිරියට ගලාගෙන ගියේ මොන ආකාරයටද කියලා. සවුමරුන් පරදවාගෙන දෙව් බඹුන් සනසවාගෙන තථාගතයන් වහන්සේ මේ ආර්ය ධර්මය වදාළේ එදා ලෝකයාට හිතසුව පිණිස පවතින ආකාරයටයි. ඔබ දන්නව තථාගත බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩම කරනු. එසේ චාරිකාවේ වැඩම කරලා ලෝකයාට මේ ධර්මය වදාලා. පින තියනවනං වාසනාව තියනවනං එහෙව් ඇත්තව හොයාගෙන බුදුරජාණන් වහන්සේ රටින් රටට වැඩම කළා. ගමින් ගමට ජනපදයෙන් ජනපදයට වැඩම කළා. එසේ වැඩම කරලා ඒ ඇත්තට පිහිට වුණා, සරණ වුණා, පිළිසරණ සකසලා දුන්නා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එදා මේ සූත්‍ර දේශනාව විස්තර වශයෙන් ඉදිරිපත් වෙන්නේ මේ විදිහටයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැන පිළිබඳවත් සූත්‍රයෙහි ආරම්භයේම සඳහන් වෙනවා. සූත්‍රය ආරම්භ වුණේ මෙහෙමයි. ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා බික්කු සංඝේන සද්දින් යේන නාලන්දා තදවසරි. තථාගත බුදුරජාණන් වහන්සේ කොසල් රට චාරිකාවේ වැඩම කරලා භික්ෂුන් වහන්සේලා පිරිසක් 500 නමක් පිරිවරාගෙනයි. මහතා බික්කු සංඝේන සද්ධින් මහත් වූ පිරිසක් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ නාලන්දාවට වැඩම කළා. නාලන්දාවට වැඩම කරලා සෙනසුනක් විපරම් කළා. වැඩ ඉන්නට තැනක් විපරම් කළා. පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ මේ 500 නමම පිරිවරාගෙන වැඩ ඉන්නට තෝරගත්තේ. తත්‍ර සුදං භගවා නාලන්දායන් විහෙරති පාවාරික අම්බ වනේ. තථාගතයන් වහන්සේ සුදුසුයි කියලා සම්මත කරගත්ත සේනාසනයක් පාවාරික කියන අඹ වනයයි එදා සෙනසුන හැටියට තෝරා ගත්තේ. 500 නමම පිරිවරාගත්තු සුගත තථාගත ගොයුම් ගොත්තු ගෞතම බුදුරජාණන් වහන්සේ එදා නාලන්දා නුවර පාවාරික අඹ වනයේ වැඩ හිටියා. මෙන්න මේ කාල පරාසය තුල තේනකෝපන සමයේන නාලන්දා දුබ්බික්ඛා හෝති. නාලන්දාව පුරාවටම මහත් වූ දුර්භික්ෂයක් ඇති වෙලා තිබුණා. මේ දුර්භික්ෂය නිසා ද්වේහිතිකා සේතට්ටිකා සලාකා පුත්තා ද්වීහිතිකා කියලා සිහිපත් කළා. මිනිස්සු ජීවිතේ රැකගන්නට පුදුමාකාර ප්‍රයත්නයක් දැරුවා. ඇයි පින්වත්නි, මේ දුර්භික්ෂය නිසා කෙසේද ජීවත් වෙන්නේ කියන ගැටලුව ඇති වුණා. ඒ වගේමයි සේතට්ටිකා වපුරන ලද වී අස්වනු වශයෙන් නෙලා ගැනීම හැකියාවද නැතිවයි ගියේ. සියල්ලම බොල් වී බවට පත් වුණා කියලයි සඳහන් වෙන්නේ. ජීවිතය ගැටගසා ගැනීමටද හැකියාවක් නැතිව වපුරන ලද වීවලින්ද නිසි අස්වනු නැතිව මිනිස්සු පුදුමාකාර දුක්ඛිත ස්වභාවයකිනුයි මේ කාල සීමාව ගත කළේ. සලාකා වුත්තා මේ ඇත්තෝ ජීවත් උනේ සලාකවලින්. ඔය කවුරු හරිම ගෙනැත් දෙන දෙයක් ලබාගෙන
ඒ අනුව තමයි නාලන්දා නුවර මේ ඇත්තෝ එදිනෙදා ජීවිතේ ගැටගහා ගත්තේ. එනිසා මේ කාල පරාසය නාලන්දා වැසියන්ට පුදුමාකාර දුක්ඛිත කාල පරාසයක්. මෙන්න මේ දුර්භික්ෂ සමයේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ 509 පිරිවරාගෙන මෙන්න මේ ස්ථානයට වැඩම කළේ. මෙන්න මේ කාල පරාසය තුල මේ ප්‍රදේශයේම ඇසුරු කරමින් ජීවත් වුණා නිගණ්ඨනාත පුත්‍රයෝ. නිගණ්ඨනාත පුත්‍රයන්ගේ ශ්‍රාවකයෙක්ද එදා හිටියා. එක් අයෙක් දෙන්නෙක් නෙමෙයි ප්‍රධාන පෙළේ දායකයෝ මේ ඇත්තට හිටියා. නිතරම හොයාගෙන එනවා වන්දනාමාන කරනවා මේ ඇත්තගෙන්ද මේ ඇත්ත උගන්වන ධර්මය අහනවා. තථාගතයන් වහන්සේ නාලන්දාවට වැඩම කළ බවත් 509ක් පිරිවරාගෙන පාවාරික අඹවනේ වැඩ ඉන්න බවත් නිගණ්ඨනාත පුත්‍රයන්ට ආරංචි වුණා. දැන් මේ ඇත්තව මේ බුදුරජාණන් වහන්සේව නාලන්දාවෙන් කෙසේ හෝ නිරපා දැමිය යුතුය. එසේ නිරපා දැමුවේ නැතිනම් අපට ලැබෙන ප්‍රත්‍යයද නැති වෙලා යන්නට පුළුවනි කියලා හිතුවා කල්පනා කළා. මෙන්න මේ විතර්කය ගොඩනැගෙන කල සිත තුල සන්ධ්‍යා යාමය එළඹුණා. අසිබන්ද පුත්‍ර ගාමනී එදා ඔහුගේ ශ්‍රාවකයා නිගණ්ඨනාත පුත්‍රයන්ගේ ශ්‍රාවකයා දායකයා. මේ ඇත්ත සන්ධ්‍යා යාමේ නිගණ්ඨනාත පුත්‍රව හොයාගෙන ආවා. ඇවිත් වැඳලා නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. මේ වාඩි වුණ මේ ඇත්ත දිහා බලාගෙන හිටපු නිගණ්ඨනාත පුත්‍ර කල්පනා කළා මේක තමයි වෙලාව. මොහුව මම භාවිතා කළ යුතුයි එමක් හැටියට. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව නාලන්දාවෙන් නිරපන්නට පුළුවනි මේ ඇත්තව යොදාගත්තොත්. එනිසා මොහුව මේ සඳහා යොදාගත යුතුයි කියලා අසිබන්ද පුත්‍ර ගාමනීට සිහිපත් කළා. ඒහි ත්වං ගාමනී සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේහි. ගාමනී ඔබගේ පැමිණීම බොහොම අගෙයි. ඔබගේ පැමිණීම බොහොම ප්‍රසාදනීයයි. ඔබගේ පැමිණීම මගේ සිතේ සහනයක්ද ඇති කළා. ඔබට කළ යුතු දෙයක් මම කියන්නම්. මේ පාවාරික අඹ වනය ඇසුරු කරගෙන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩ ඉන්නෝ. ඒ ඇත්තම හොයාගෙන ගිහින් සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේහි. උන් වහන්සේත් සමග වාදයක් ගොඩනගන්නට ඕන. වාදයක් ගොඩ නගලා ඒ ඇත්ත පරාජයට පත් වුණාට පස්සේ ඒවං තේ කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගච්ඡති. ඔබ පිළිබඳව ප්‍රසාදනීය වූ කීර්ති රාවයක් නාලන්දාවේ පැතිරිලා යාවි. හේතුව කිම? තුන්ලොවක් ජයගත්තු අසහාය නායකයන් වහන්සේ කියලා මිනිස්සු පිළිගත්තු ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සමගම වාදාරෝපණයක් කරලා අසිබන්ද පුත්‍ර ගාමිනී ජයගත්තා කියලා මේ නුවර පුරාවටම ඔබව ප්‍රසිද්ධ වේවි. අනේ කිසිදු හරයක් දන්නේ නැති කිසිදු අවබෝධයක් නැති මේ ඇත්තගේ මනස තුලත් පුහුදුන් බව ඉහවහා ගියා. එසේනම් මා ප්‍රසිද්ධ වේවි මාගේ කීර්තිය පැතිරේවි කියලා මේ ඇත්ත හිතුවා. ස්වාමීනී නිගණ්ඨනාත පුත්‍රයින් වහන්සේ මා කල යුත්තේ කුමක්ද කියා මට වදාරනු මැනවි. ඔබ කල යුතු කාරණා මම පැහැදිලි කරලා දෙන්නම්. මේ කියන කාරණා මැනවින් ශ්‍රවණය කරන්න. මේ කාරණා ටික එහෙම්මම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ඉදිරි පිටදී ඔබ ඉදිරිපත් කරලා වාදය ආරෝපණය කරන්න. ස්වාමීනි කෙසේද මම
වාදය ආරම්භ කරන්න ඕන. ඔබ බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිහින් භගවා අනේක පරියායේන කුලානං අනුද්දයන් වන්නේති. මෙන්න මේ විදිහට කියන්න. කරුණු 3ක් උන් වහන්සේගේ අභියසද ඉදිරිපත් කරන්න. මොනවද ඒ කරුණු 3? භාග්‍යවතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ නිතරම ලෝකයාට අනුකම්පා කරන්නට දයාව දක්වන්නට කියලයි වදාළේ. ලෝකයාව ආරක්ෂා කරන්න ඒ ඇත්තන්ට මේ ධර්මපරයාය දේශනා කරලා වැරදි දෙයින් මුදවාගෙන යහපත තුල පිහිටුවා ලන්නට කියලා එදා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා. මෙන්න මේ කියන කරුණු ටිකම තමයි නිගණ්ඨනාථ පුත්‍රයෝ පාදක කළේ. අසිබන්ද පුත්‍ර ගාමිනීට සිහිපත් කළා මෙන්න මෙහෙම කියන්. තථාගතයන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කුලයන්ට අනුකම්පා කරනු ලබනවා. අනුද්දයන් වන්නේති දයාව දක්වනවා. අනුරක්ඛං වන්නේති ආරක්ෂාවද අනුදැන වදාරනෝ. අනුකම්පං වන්නේති අනුකම්පාවද උන්වහන්සේ අනුදැන වදාරනෝ. සෑම සත්වයෙකුටම දයාවෙන් අනුකම්පාවෙන් ආරක්ෂාවෙන්ද කටයුතු කරන මහා උත්තමයෙක්. ඒ නිසා ඔය කරුණු 3 මුලදි ගිහින් අහන්න. බුදුරජාණන් වහන්සේගේ අභියසදී අහන්න ඔබ වහන්සේ මිනිස්සුන්ට දයාව දක්වනවද? ඔබ වහන්සේ මිනිසුන්ට අනුකම්පාව දක්වනවද? ඔබ වහන්සේ මිනිස්සුන්ව ආරක්ෂා කරනවද? එවිට උන් වහන්සේ සිහිපත් කරાવી ඔව් මම එහෙම තමයි. මිනිස්සුන්ට දයාව දක්වන්නට කියලා මම උගන්වනවා වගේම මමද දයාව දක්වනවා. මිනිස්සුන්ට අනුකම්පාව දක්වන්නට කියනවා වගේම මමත් සෙසු කාර්යයන් තුල නියැලෙනෝ. මෙන්න මෙහෙම මේ ඇත්තගේ අභියසදි සිහිපත් කරන්. එවිට බුදුරජාණන් වහන්සේ ඒ කාරණා පිළිබඳව අවධානය යොමු කරાવી. ඇත්තක්ද බොරුවක්ද කියන එක එවිට තේරේවි. වාදාරෝපණය එසේ කරන්නට කියලා නිගණ්ඨනාථ පුත්‍රයෝ සිහිපත් කළා අසිබන්ද පුත්‍ර ගාමිනී. මොහු මේ කාරණාව මනවින් ග්‍රහණයට ගත්තා, සිතේ දරා ගත්තා. ඊට පස්සේ නැවත සිහිපත් කරන්න ඔබ උන් වහන්සේගේ අභියසදී උච්ඡේදාය භගවා කුලානං පටිපන්නු මේ කරුණු 3න් නැවත නිග්‍රහ කරන්න කීවා. පින්වත්නි සිහිපත් කළා උච්ඡේදාය භගවා කුලානං පටිපන්නු භාග්‍යවතුන් වහන්සේ කුලවලට එළඹෙන්නේ කුලය නැසීම සඳහා. නිවෙස්වලට වැඩම කරවන්නේ ඒ නිවෙස්වල මිනිස්සුන්ව දුගී දුප්පත් යාචකයෝ බවට පත් කරන්නටමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ කියලා නිගා කරන්න. අනනාය භගවා කුලානං පටිපන්නෝ මිනිස්සුන්ව පිරිහීමට ලක් කරන්නටමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ කියලා නිගා කරන්න. උපඝාතාය භගවා කුලානං පටිපන්නෝ මිනිස්සුන්ව පෙලීම සඳහායි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ කියලා ඒ ඇත්තගේ අභියසදි චෝදනා කරන්න. පින්වත්නි මේ කාරණා 6 මනවින් ග්‍රහණයට ගත්තා. බලන්ට ඉදිරිපත් කළා දයාව අනුකම්පාව ආරක්ෂාව ඔබ වහන්සේ දායකයින්ට සලසනවද? මේ කරුණු 3 ඔය කරුණු 3 පිළිගත්තු ගමන්ම නැවත චෝදනා කරන්නට කියලා සිහිපත් කළා කුල නැසීමට පිරිහෙලීමට විනාශ කිරීමටයි ඔබ වහන්සේ යන්නේ කියලා ඔය කාරණා 3න් චෝදනා කරන්නට කීවා. මේ ඇත්ත මේ කරුණු 6 හොඳට ඔළුවේ දරාගෙන සිතේ දරාගෙන ධාරණය කරගෙන තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නිගණ්ඨනාථ පුත්‍රයන්ට නමස්කාර කරලා බැහැර වුණා. සන්ධ්‍යා යාමය එළඹීගෙන එනවා. සුගතයන් වහන්සේ එදා
නාලන්දා නුවර පාවාරික අඹවනි 500ක් පිරිස පිරිවරාගෙන ශ්‍රාවකයින් වහන්සේලා පිරිවරාගෙන මණ්ඩල මාලේ වැඩ ඉන්න වෙලාව ගියා බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාවට පින්වත්නි ළඟටම ගිහින් නමස්කාර කළා පැත්තකින් වාඩි වුණා. ඉදිරිපත් කළා වාදයක් ඇති කර ගන්නා අරමුණෙන්ම කවදාවත්ම බුදුරජාණන් වහන්සේ වාද කළේ නෑ මිනිස්සුත් එක්ක. නාහං භික්කවේ ලෝකේන විවදාමි මං කවදාවත් ලෝකයත් සමග වාද කරන්නේ නෑ. ලෝකෝචකෝ භික්කවේ මයා විවදති ලෝකයා හැබැයි මාව අතහරින්නෙත් නෑ. කවුරුම හරි එනවා විවිධ අරමුණු විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරලා වාද කරන්න. බුදුරජාණන් වහන්සේ වාද කළේ නෑ සංවාද කළා. ඉදිරිපත් කළ කරුණුවලට පිළිතුරු දුන්නා. ඒ වගේ සංවාදයක් මුන් වහන්සේ මෙතනදී ගොඩ නැගුවා. ප්‍රශ්න කළේ පින්වත්නි මේ ඇත්තා බුදුරජාණන් වහන්සේගේ අභිමුඛයෙහිදී ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඇත්තද මේ කියන කතාව මම කරුණු 3ක් දැනගන්න කැමතියි. පළවෙනි කරුණ තමයි ඔබ වහන්සේ කුලයන්ට දයාව දක්වනවද? කුල කියලා කීවේ පවුල් වලට දායක පින්වතුන්ට මේ ඇත්තන්ට හැබැයින්ම ඔබ වහන්සේ දයාව දක්වනවද? ඒ වගේම ඔබ වහන්සේ අනුකම්පා කරනවද? මේ ඇත්තන්ව ආරක්ෂා කරනවද? දුගතියෙන් මුදවලා සුගතිගත කරලා එසේද නැතිනම් නිවන් දකින්න තුරාවටම ඔබ වහන්සේ මේ ඇත්තන්ගේ සිත සකසනවද? මේක තමයි ආරක්ෂාව කීවේ. බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩල විවර කරලා වදාලා එය එසේමයි, එය සත්‍යයක්මයි. මම දායකයින්ට ශ්‍රාවකයින්ට මගේ ධර්මය අවබෝධ කර ගන්නට ප්‍රයත්න දරන ඇත්තට අනුකම්පාව දයාව ආරක්ෂාව මම සපයනු. මේ කාරණාව ඇහෙනකොටම ශ්‍රවණය වෙනකොටම පින්වත්නි පෙරලා නැවත පිළිතුරු දුන්නා. එහෙමනම් දැන් නාලන්දාවේ මිනිස්සුන්ට ඔය දයාව දක්වන හැටිද? ඔය අනුකම්පාව දක්වන හැටිද? නාලන්දාවේ මිනිස්සුන්ට ඔය ආරක්ෂාව සපයන හැටිද? මේ නාලන්දා නුවර මිනිස්සුන්ට දුර්භික්ෂය නිසා ආහාර පාන හිඟයි. ආහාර පාන හිඟ නිසා මිනිසුන්ට යන එන මං නෑ, අසරණයි අනාතයි, පිළිසරණක් නෑ. මේ කාලේ මේ 509 පිරිවරාගෙන පිණ්ඩපාතේ වැඩියොත් මිනිස්සුන්ට තියෙන දේ කැඳ ටික වුණත් මිනිස්සු දන් දෙනවා. එහෙම දීලා මිනිස්සු කුසගින්නේ ඉඳීවි. ඒකද ඔබ වහන්සේගේ දයාව? ඒකද ඔබ වහන්සේගේ අනුකම්පාව? ඒකද ඔබ වහන්සේගේ රැකවරණය? නාලන්දාවේ දුර්භික්ෂය නිසා පීඩිත මේ ජනතාවව තවත් ඔබ වහන්සේ පීඩණයට පත් කරනවද? මිනිසුන්ව තවත් තලලා පෙළලා මේ විදිහට මිනිස්සුන්ට යම්කිසි අසහනයක් පීඩනයක් ඇති කරනවද? මෙය නොකටයුත්තක්මයි. ඔබ වහන්සේ මේ කුලවලට එළඹීම නිසා උච්ඡේදාය අනනාය උපඝාතාය කරුණු 3ක් සිද්ධ වෙනවා. මිනිස්සුන්ව නැත්තටම නැති වෙනවා. කෑමක් බීමක් හොයාගන්න බැරි නිසා මිනිස්සු අනාථ වෙලා ඉන්නේ. අනේ මේ කාලේ තුල ඔබ වහන්සේ වැඩියොත් මිනිස්සුන්ට ආහාර පානයක් කෑමක් බීමක් නැති නිසා මේ මිනිස්සු තියෙන දේ දන් දීලා තියෙන තත්වෙටත් වඩා පහළ තත්වයකට වැටෙනවා. පින්වත්නි මේ කරුණු 6ම ඉදිරිපත් කළා මේ ඇත්ත. අසිබන්ධක පුත්‍ර ඉදිරිපත් කළ මේ කරුණු 6ටම බුදුරජාණන් වහන්සේ එදා අවධානය යොමු කළා. මේ ඇත්තගේ මනෝභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විපරම් කරලා බැලුවා. ඇවිත් තිබෙන්නේ කෙනෙක්ගේ ඉගැන්වීමකට අනුව.
ඇවිත් තිබෙන්නේ තමන්ව මේ සමාජයේ ඉහළ ස්තරයකට මතු කරවා ගන්නා අදිටනි. එනිසා අදහස් කළා මනෝභාවය නිවැරදිව සැකසිය යුතුයි කියලා. ඒ අනුවයි තීරණය වෙන්නේ මේ ඇත්තට දානය පිළිබඳවත් සිහිපත් කළ යුතුයි. මේ ඉදිරිපත් කරන්නේ යමක් දන් දුන්නොත් ඒ මිනිස්සු යාචකයෝ වෙලයි පිරිහීමට පත්වෙන්නේ කියලා. මෙන්න මේ මනෝභාවය බුදුරජාණන් වහන්සේ වෙනස් කළා. උන්වහන්සේ එදා මේ අසිබන්ධක පුත්‍ර ගාමනීට ඉදිරිපත් කළා ඊතෝසෝ ගාමනී ඒක නවුතෝ කප්පෝ යමහං අනුස්සරාමි. ගාමනී මම මෙතන සිට කල්ප 91ක් ආපස්සට බලනෝ. නාබි ජානාමි කිංචිකුලං පක්ක බික්කා අනුප්පදාන මත්තේන උපහත පුබ්බං. මට පේන්නේ නෑ කියලා වදාලා මේ කල්ප 91ක් ආපස්සට බලන මට පේන්නේ නෑ ගාමනී දන් දීලා දුගියෝ බවට පත්තු නැත්තං. යාචකයෝ බවට පත්තු නැත්තංව මට පේන්නේ නෑ. දන්දීපු කෙනෙක් යාචකයෙක් වුණා කියලා මේ බුදු ඇසට පේන්නේ නෑ කියලා වදාලා. දන්දීපු ඇත්තෙක්ට නෑ බෑ කියන වචනය ඇහුණ කියලා මට පේන්නේ නෑ කියලා වදාලා. ඒ වගේමයි අතකෝ යානිතානි කුලානි අඩ්ඩානි මහත් දනානි මහා බෝගානි. ඒ වගේම යම් නිවසක යම් කිසි පිරිසකට මහා ධන ධාන්‍ය වස්තු සම්භාරය ලැබිලා තිබෙන වනං ඒ පෙර දන් දීපු නිසයි. බලන්න මහත් ධනානි මහා බෝගානි. මහත් ධනය මහා භෝග ලැබුණේ පෙර දන් දීපු නිසා. ඒ වගේම සෙසු කරුණු කාරණා විස්තර කළා සබ්බානිතානි දාන සංභූතානි. ඒ සියල්ලම දන් දීපු නිසායි ලැබුණේ. දැන් බලන්න මේ පවතින කාලය මහා දුර්භික්ෂ කාලයක් වගේ. ආහාර පානයක් හොයා ගන්නට මොන තරම්නම් මිනිස්සු දුක් විඳිනවද? එදිනෙදා ආහාර කිස නිම කරවා ගන්නට මිනිස්සු පුදුමාකාර ප්‍රයත්නයක් දරනවා. එනිසා පින්වත්නි එහෙව් කාල පරාසයක තවත් සමහරෙක් ඉන්නවා මොනතරම් ආර්ථික දේවල් ඉහළ ගියත් මිලෙහි වටිනාකම ඉහළ ගියත් ඒ පිළිබඳව වගක් නැති මිනිස්සුත් ඉන්නවා. ඒ ඇත්තන්ට පෙර භවවලදී දීපු නිසා ලැබිලා සතුටින් ප්‍රමෝදයෙන් ජීවත් වෙන ඇත්තෝ. ඒ නිසාමයි වදාලේ අතකෝ යානිතානි දාන සංභූතානි. සබ්බානිතානි ඒ සියල්ලම සංභූතානි දානය නිසා මැනවින් පහළ වුණ දේවල්. පෙර දීපු නිසා මැනවින් ලැබිලා තිබෙනු. ඒ පිළිබඳව එදා එහෙම ඉදිරිපත් කළා වගේමයි සත්‍ය සංභූතානි ඇත්ත කතා කරපු නිසා ලැබිලා තියෙනවා. සංයම සංභූතානි මනා හික්මීමක් තිබ්බ නිසා ලැබුණ දේවල් කියලා එදා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. දන් දීලා කෙනෙක් මම මේ දුර්භික්ෂ කාලේ වැඩියා කියලා මටවත් මගේ ශ්‍රාවකයින්ටවත් දන් දීලා දුගතියේ ගිය ඇත්තෝ මට මේ බුදු ඇසට පේන්නේ නෑ කීවා. කල්ප 91ක් ආපස්සට බලන මට කිසිදු තැනක දන් දීලා යාචකයෙක් වුණා කියලා මට පේන්නේ නෑ කියලා වදාලා. බලන්ට ඉදිරියේදී අර පෙළ අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා අන්තක් කල්ප 3ක්. රෝගාන්තක් කල්පයයි දුර්භික්ෂාන්තක් කල්පයයි ශස්ත්‍රාන්තක් කල්පයයි කියලා අන්තක් කල්ප 3ක්. දැන් මේ මැදිරියේ මේ බණහන ඔය ඇත්තන්ට පැහැදිලි වෙනවා මේ අන්තක් කල්ප 3න් අපි කවරකට නම් ගොදුරු වෙයිද කිය. ඒ සැකේ ඔය කාටත් තිබෙනවා. රෝගාන්තක් කල්පය කියන්නේ පින්වත්නි රෝගාබාධ විවිධාකාර රෝගාබාධ හැදෙන අන්තක් කල්පයක් එළඹෙනවා. ඒ කල්පය එනකොට විවිධ රෝග හොයාගන්න බැරි තරම් රෝගාබාධ. දැන් බලන්න මේ හැදිලා තියෙන වසංගතේ කවුද හොයාගත්තේ? කවුද බෙහෙත් හෙව්වේ?
හොයපු කෙනෙක් නැති තරම්. ඒකට ගැලපෙන්නෙත් නැහැ. දැන් මේ රෝගාන්තක් කල්ප එනකොටත් ඔය විදිහම තමයි. මේ රෝගාන්තක් කල්පෙ එළඹුණහම විවිධාකාර රෝගාබාධ බෙහෙතක් හේතක් හොයාගන්න නැහැ. ඒ කාල සීමාවෙදී රෝගාබාධ වලින් බේරෙන්නට පුළුවනි බහිසජ්ජාදි පූජාවන් සිද්ධ කළා නම් යාවකාලික යාමකාලික සත්තාහකාලික යාව ජීවික කියලා බෙහෙත් වර්ග කොටස් 4කට වෙන් කළා. සූර්යෝදාවේ ඉඳලා මධ්‍යහනය දක්වාම වළඳන්න කැප බෙහෙත් වර්ග තිබෙනවා. ඒ වගේම අද සූර්යෝදාවේ ඉඳලා හෙට උදෑසන සූර්යෝදාව දක්වා වළඳන්න කැප බෙහෙත් වර්ග තිබෙනවා. සත්තාහ කාලික දිනවර 7ක් වළඳන්න කැප බෙහෙත් වර්ගත් තිබෙනවා. යාව ජීවික කීවේ දිවි ඇතිතාක් වළඳන්න කැප බෙහෙත් වර්ගත් තිබෙනවා. මේ ඕනෑම බෙහෙත් වර්ගයක් පූජා කිරීමෙන් අර අන්තක්කල්පෙන් නිදහස් වීමේ හැකියාව තිබෙන බව අටුවාවේ විස්තර කළා. ඇයි පින්වත්නි මේ රෝගාබාධ හැදිලා ජීවිතේ අකාලේ විනාශ වෙන්නට ඉඩ නොදී ඉන්න පුළුවනි. දෙවනි අන්තක්කල්පය එනවා දුර්භික්ෂාන්තක්කල්පය, ආහාරවල හිඟභාවය. රෝගවලින් පීඩිත වූ ජනතාවට ආහාර පාන නැති වුණහම වගාවක් කරගන්නට බෑ. එදිනෙදා කටයුතු කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම මේ ඇත්තන්ගේ ස්වභාවය තමයි ආහාර පාන නැතිව ඒ ඇත්තන්ගේ ජීවිතත් අවසන් වෙනවා. ඒක දුර්භික්ෂාන්තක් කල්පේ. ඒ දුර්භික්ෂාන්තක් කල්පේ කවර හෝ ස්වභාවයකින් ආහාරක් පානයක් ලැබේවි. මෙන්න මේ කාලපරාසයේ ඔබ දානයක් දීලා තිබුණා නම් යම් කිසි දානාදී ගුණධර්මයක් වඩලා තිබුණා නම් ශස්ත්‍රාන්තක් කල්පය එළඹෙනවා. ශස්ත්‍රාන්තක් කල්පය කියන්නේ අවි ආයුධ වලින් ගහමරා ගන්න කාලේ. ඒ වගෙන් උනත් නිදහස් වෙන්නට පුළුවන් සීලාදී ගුණධර්ම වල පිහිටපු ඇත්තන්ට ඒ ශස්ත්‍රාන්තක් කල්පෙන් නිදහස් වීමේ හැකියාව තිබෙන. බලන්ට මේ දන් දීම තුලින් මොන තරම්නම් ප්‍රයෝජනයක් ඉදිරියේදී සිද්ධ වෙනවද? ඉදිරියේ බලාපොරොත්තු තබාගෙන දෙන්න කියනව නෙමෙයි. මේ සසර ගිනි කවදා නිවෙයිද කියලා කාටවත් කීමේ හැකියාවක් නැහැ. ප්‍රයත්න දරනවා නම් වහවහාම උත්සාහ කරනවා නම් එය වටිනවා. මතක තබා ගන්නට කුලයක් විනාශ වෙන්නේ නැහැ දානය දීම තුලින්. ඔබව දුප්පත් වෙන්නේ නැහැ දන් දීම තුලින්. බුදුරජාණන් වහන්සේ කරුණු 8ක් වදාලා. මිනිස්සු දුප්පත් වෙන්නේ යාචකයෝ වෙන්නේ පාරට වැටෙන්න බලපාන කරුණු 8ක්ම සිහිපත් කළා. පළවෙනි කාරණාව තමයි රාජතෝවා කුලානි උපඝාතං ගච්ඡති. රටේ රජතුමා නිසා මිනිස්සු දුප්පත් මිනිස්සු බවට පත් වෙනවා. අවශ්‍ය කාලෙදී අවශ්‍ය කරන දේවල් ජනතාව අතර බෙදා නුදුන්නොත් රටේ මිනිස්සු බලාගෙන ඉඳද්දිම පින්වත්නි දුගී දුප්පත් අසරණ යාචක මිනිස්සු බවට මහපාරට වැටෙනවා. මෙය එදා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩල විවර කරලා වදාළේ. බලන්ට නිසි පාලනයක් නැති වුණහම රට අරාජික වෙන හැටි. එනිසා මේ අසිබන්ධක පුත්‍ර ගාමනීට කීවා මතක තියාගන්ට ගාමනී මේ මිනිස්සු දුගී දුප්පත් අසරණ යාචකයෝ බවට පත් වෙන්න එක හේතුවක් රටේ රජතුමා. නිසි පාලනයක් නැති වුණාම පිරිහීම අත ළඟමයි මිනිස්සුන්ගේ. දෙවනි කාරණාව වදාලා චෝරතෝවා සොරු නිසා මේ මිනිස්සු දුගී දුප්පත් මිනිස්සු බවට පත් වෙනවා. යමක් කමක් තිබුණු තැන්වලට ඇවිල්ලා ඒ තියෙන දේවල් කඩා වඩා ගත්තම ඒ මිනිස්සුන්ට යන්නේ නමක් නැතිව අනාථ මිනිස්සු අසරණ මිනිස්සු බවට පත් වෙනවා. ඒ වගේමයි අග්ගිතෝවා ගිනිගෙන දැවුනට පස්සේ ගින්නෙන් ගිනිබත් වෙලා පිච්චිලා ගියාට පස්සේ මිනිස්සු දුප්පත් වෙනවා. ඒ ධන දාන්‍ය වස්තු සම්භාරය ගින්නෙන් දැවිලා ගියාමත් කුල පිරිහිලා යනවා. උදකතෝවා ගම් වතුර නිසත් ඔය හානිය වෙන්න පුළුවනි. මුහුද ගොඩගලපු කාලේ ඔබට මතකයි මොන තරම්නම් මිනිස්සු අසරණ වුණාද කියලා.
ඒ වගේමයි නිහිතංවා නාදි ගච්ඡති තැන්පත් කළ ධනය නොලැබීම නිසා මිනිස්සු යාචකයෝ දුප්පත්තු බවට පත්වෙන්න පුළුවන්. බලාපොරොත්තු තියාගෙන කාලාන්තරයක් තිස්සේ ඔය යම් යම් තැන්වල ඔය තැන්පත් කරන ධනය තියෙනවා. ටික කාලයක් ගියාම තමයි අනේ කල්පිරිලා කියලා ගණ්ඩ යනකොටයි තේරෙන්නේ මේ මහා වංචාවකටයි හවුනේ කියලා. ඒ ඇත්තට එදාටයි තේරෙන්නේ. මුළු සේ සතම පින්වත්නි අර තැනට යට කරලා ඉවරයි. ඔන්න ඔය කාරණාව නිසාත් මිනිස්සු දුප්පත් වෙනවා කියලා වදාලා. දුප්ප යුත්තාවා කම්මංතං ජහಂತಿ වැරදි කර්මාන්ත කර කර ඉන්න කාලේ යම් යම් මිනිස්සුන්ව දාලා මේ වැරදි කර්මාන්ත කරනකොට මේක වැරදි කියලා තේරුම් අරගෙන බැහැරට යන ඇත්තෝ සත්පුරුෂ ගුණධර්ම හොයාගෙන බැහැර වෙලා ගියාට පස්සේ ඒ ආයතන පිරිහෙනවා කීවා. මේ ආයතන පින්වත්නි පිරිහෙන්නේ එක හේතුවක් තමයි අකටයුතුකම් වෙන නිසා. ඒ කාරණාවත් එසේ මතක් කළා. කුලංගාරෝ කියලා එක කාරණාවක් සිහිපත් කළා. වදක දරුවෝ ඉපදෙනවා යම් යම් තැන්වල. වදක දරුවන්ගේ ඉපදීම නිසා කුල පිරිහීමටපත් වෙනවා. ඒ වගේමයි අනිච්චතෝ යේව අට්ඨමි අටවෙනි කාරණාව සිහිපත් කළා. අනිත්‍යතාවය නිසා මිනිස්සු දුප්පත් වෙන්න පුළුවන්. ධන දාන්නේ ඒ කාලවල විනාශ වෙලා ගියාට පස්සේ දුප්පතුන් බවට පත් වෙනවා කියලා වදාලා. මේ ධර්මපරයාය පැහැදිලි කරලා දීලත් ඔබට වැටහුනේ නැතිනම් අසිබන්ධක පුත්‍රය නුඹට මේ කාරණා තේරුනේ නැතිනම් සිතත් ගතත් එකතු කරගෙන මේ කාරණා දරාගෙනම හිටියනම් දුගතියට යන්නේක නවත්තන්නට පුළුවන් කමක් නැහැ. තේරුම් නොගත්තනම් මනවින් තේරුම් ගන්න දුගතියේ දොරගුළු වහන්නට තරම් ආර්ය ධර්ම ප්‍රතිපදාවකුයි වදාලේ කියලා බුදුරජාණන් වහන්සේ දා සිහිපත් කළා. දෑත නලලේ තියාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මයෙන් මේ ඇත්ත අභිසෙස් ලැබුවා. එදා පින්වත්නි ලෝකයා හමුවේ දන් දීමේ වටිනාකමත් කුල පිරිහීමට බලපාන කරුණුත් එසේ ඉදිරිපත් කරපු සුගත තථාගතයන් වහන්සේ අසිබන්ධක පුත්‍ර ගාමිනීගේ ධර්මාවබෝධය දියුණු කරමින් එදා කුලසූත්‍ර දේශනාව නාලන්දා නුවර පාවාරික අඹවනේදී එසේ නිමාවට පත් කළා වගේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ධම්සභා මණ්ඩපයේදී කුලසූත්‍ර දේශනාව අපි මෙසේ නිමාවට පත් කරනු ලබනවා. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට බේරුවල මරක්කල වත්තේ විසූ වසර 14කට පෙර පරලොස්සැපත් පී.එච්. ගුණසේන මහතාට දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට සියලුම ඥාතීන්ට නිවන් සුව පතන්නේ. බිරිඳ මල්ලිකා, දුව අජන්තිකා, බෑනා නිහාල්, පුතා රුවන් සහ ලේලිය, දිලුෂා යන අය විසින් ජනවාරි මස 1 වන දිනට 85 වන ජන්මදිනය සමරන W.R. ඩිංගිරිමැණිකේ මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මීට වසර 25කට පෙර අභව ප්‍රාප්ත UKG ටිකිරිබණ්ඩා පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් මීට වසර 45කට පෙර අභව ප්‍රාප්ත WR උක්කුබණ්ඩා කිරි අත්තාට සහ වසර 24කට පෙර අභව ප්‍රාප්ත WR උක්කුඅම්මා කිරි අම්මාටත් වසර 11කට පෙර අභව ප්‍රාප්ත MRR ගුණතිලක මාමණ්ඩියට ඇතුළු පවුලේ නමින් මේ පරලෝකීය සිළුම ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින WR කරුණාරත්න මාමාට කමලා මල් දෙනිය නැන්දම්මා ඇතුළු පවුලේ සිළු දෙනාටත් දුව පවිත්‍රා, බෑනා ඉසුරු ආරක්ෂකංශයේ සේවය කරන පුතා අරුණ, මදුෂිකා ලේලියටත් මුණුපුරන් වන නෙතුමි අරලියා යන අයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම සහ දීර්ඝායුෂ ලබා දීමත් 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මාණික්යා චූටි දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සෙත්
ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා රඹුක්කන අඹතැන්නේ පදිංචි UKG සමන් උඩපොළ බණ්ඩාර මහතා විසින්. වසර 42කට පෙර පරලෝ සැපත් වේයන්ගොඩ වටත්දර පදිංචිව සිටි ව්‍යාපාරික DCS පතිරාජ පියාණන්ටත් වසර 10කට පෙර පරලෝ සැපත් වීරබාහු මෙනිකේ මෑණියන්ට සසර ගමන කෙටි උතුම් නිවන් අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත්. සුජීවත්ව සින්න පවුලේ සෑම දෙනාටත් ඒ අයගේ පවුල් වල අයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්. දේශකයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබීමටත් වසංගත තත්ත්වෙන් පීඩා විඳින ලෝකවාසී ලංකාවාසී සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ වේයන්ගොඩ වටත්දර පදිංචි HDCS පතිරාජ වීරබාහු මැණිකේ මව්පියන් වෙනුවෙන් දූදරු පිරිස විසින්. අනුරාධපුර අංක 20 සමරපුර පදිංචිව සිටි AB කුමාරසේන පියතුමා මියගොස් අද දිනට වසර 20ක් පිරීම නිමිති කරගෙන සහ කන්තලේ පදිංචි K වෙරලින් ප්‍රනාන්දු නැන්දනිය මියගොස් වසර 22ක් පිරීමත්. රිචඩ් සිල්වා මාමණ්ඩිය මියගොස් වසර 21ක් පිරීමත්. BM අංජු පුතා මියගොස් වසර 3ක් හා GM නිහාල් රංජිත් ස්වාමි පුරුෂයා මියගොස් මාස 9ක් ගතවීම සිහිපත් කර පින් අනුමෝදන් කිරීම සහ GK විමලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පැතීමත්. දූ දරුවන්ට ලෝකවාසී සියලු දෙනාට ධර්මයේ දේශනා කළ ස්වාමින් වහන්සේට උතුම් වූ සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කන්තලේ නුවරපාර පදිංචි AB පුෂ්පා කාන්ති කින්ස්ලි ජගත් ජානක සහෝදරයන් හා ජයන්ති දමයන්ති ගංගා සහෝදරයන් ඇතුළු පිරිස විසින්. වත්තේ වැව කිරියම්මා කිරි ආත්තා ලොකු මාමා ලොකු අම්මා ඇතුළු සිළුම මියගිය ඥාතීන්ටත් කෝන්ගොඩ සහ කටානේ මියගිය සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින කෝන්ගොඩ කිරි අම්මාට සහ කිරි ආත්තාටත් තම දෙමව්පියන්ගේ සිළුම නෑදෑ පරපුරටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා ජනවාරි 8 වන දින මීගමුවේ පදිංචි සීතා විජේසිංහ තම මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මහින්දසිරි මහත්මයා ඇතුළු චතුරංග දුෂාන් තිවංක පුතුන් සහ යුරේෂා දියණිය ඇතුළු පිරිස විසින්. 2022 ජනවාරි 6 වන දිනට සිය 73 වන උපන්දිනය ලබන නන්දසීලී පෙරේරා ආදරණීය සොහොයුරියට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුවය පැතීමත්. සිය පවුලේ මියගිය අම්මා තාත්තා සොහොයුරන් ස්ටැන්ලි කුමාරසිංහ ගාමිණී ධර්මසිරි මතිකල් පෙරේරා සහ යන අයට පින් පැමිණීම සහ සොහොයුරියන් තිදෙනාට නිදුක් නිරෝගී සුව පැතීමත්. දේශකයන් වහන්සේට දීර්ඝායුෂ පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ගලිගමුව නගරයේ ගලිගමුව පදිංචි මලවි පෙරමුණ විසින්. මීට වසර 4කට පෙර පරලෝ සැපත් ADV ඥානසිස්ත පියාට සහ පින් පැමිණවීමත් ජනවාරි 1 වෙනි දිනට උපන්දිනයේ යෙදෙන පරලෝ සැපත් මල්ලිකා පෙරේරාට සහ ජනවාරි 4 වන දිනට උපන්දිනයේ යෙදෙන චමින්ද නිරෝෂණ පෙරේරාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ජනවාරි 2 වන දිනට උපන්දිනය සමරන නටාෂා නීල් දියණිය සහ ජනවාරි 8 වෙනි දිනට අවුරුදු 92 වෙනි උපන්දිනය සමරන කමලා ඥානතිස්ස මෑණියන්ට නිදුක් නිරෝගී දිගාසිරි ප්‍රාර්ථනා කරන්නේ කැනඩාවේ පදිංචි චම්පා නීල් මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනා. සුපින්වත්නි දායක කාරකාදීන්ගේ යහපත් වූ ආරම්මන ඉදිරිපත් කළා විවිධ වූ අරමුණු සඵල කරවා ගනු පිණිස සෙත් ප්‍රාර්ථනා කරවා ගන්නට. විශේෂයෙන් ජන්මදිනාදිය සිහිපත් කරන ඇත්තන්ටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ඇත්තන්ටත් මේ පින්කම සඳහා ධාර්මිකව උපයාගත්තු ධනය වියපැහැදන් කරපු ඒ සාදු ජනයටත් මෙපින් බල පිහිට පිණිස පවතීවා. විභාග කටයුතු සඳහා ඉදිරිපත් වන දරුවන්ටත් මේ ආශිර්වාදයක් වේවා. හිසේ පටන් පාදාන්තය දක්වාම නිරෝගී සුවය ලැබේවා. කාය බල සම්පන්නව ඥාන බල සම්පන්නව විසීමටත් වසංගතය පැතිරිලා යන මේ කාල පරාසය තුල ජීවිතහානියක් සිද්ධ නොමවේවා. නිරෝගී සුවය ලැබේවා. මෙවැනි පින්කම් සිද්ධ කරගන්නට ඒ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනා ශක්තිය සැලසේවා. සියලු දෙනාටම නිරෝගී සුවයම ලැබේවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදය සිද්ධ කරනවා.
ඒ වගේම තම තමන් නමින් සසර පුරා හිතවත්කම් කියලා ඥාතිත්ව දක්වලා ඉඳලා මියගිය සියලුම බන්දු වර්ගයා විෂයෙහි මේ පිනෙන් කොටසක් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. යම්කිසි කර්ම දෝෂයකින් දුගතියේ වේනං අත මිදේවා. සුගතියේ උපත ලබාවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආර්ය ධර්මය වටහා ගන්නට මේ ධර්මානුශාසනාව මියගිය ඇත්තන්ට පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවත් සිදු කරනු ලබනවා. සාදු සාදු සාදු. දෙවියන්ට පින ලැබේවා. දිව්‍ය යසෙයිසුරෙන් වැඩේවා. සුගතියෙන් සුගතියට වඩීවා. සිය දෑතින් කළ පිනක්සේ දෙවිවරුද මේ පින සාදුකාරදිදී අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරන්න. සාදු සාදු සාදු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. වන්දනා කරගන්ට. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවංනෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සුපින්නතුනි, සංයුක්ත නිකායේ කුල සූත්‍රය ඇසුරු කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝනදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරාධිවාසී ඓතිහාසික වීදාගම සිරි ඝනානන්ද පිරිවෙනෙහි සහ කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනෙහි ආචාර්ය මහාවංශ පරිවර්තක මණ්ඩලයේ දමිළ භාෂා මහාවංශ පරිවර්තක ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ප්‍රවීණාචාර්ය පූජනීය වලපනේ රතනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අටයි විනාඩි 55 ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි.